ආයිබෝන් දවසේ අද දවසේ අපේ අලුත් වීඩියෝ එක. ඒ කියන්නේ මානව දේහ ක්‍රියාවලිය සම්බන්ධව අපිට කතා කරන්න තියෙන අලුත් වීඩියෝ එක ගැන තමයි මෙතනදී වැඩිපුර අවධානය යොමු කරන්නේ. එතෙන්දී මානව දේහ ක්‍රියාවලිය. ඒ කියන්නේ අපේ මේ වෙනකන් රුධිර සංසරණ පද්ධතිය සම්බන්ධව කතා කරගෙන ආවේ. රුධිර සංසරණ පද්ධතිය තවදුරටත් එහාට ඒ ගැන කතා කරමු. රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය. අපි රුධිරය ගැන තමයි රුධිර සංසරණ පද්ධතියේදී අපි ප්‍රධාන වශයෙන්ම අවධානයට ලක් කරන්නේ. රුධිරය ඇරුණෙන් පස්සේ අනිත් කොටස් ටිකේ ප්‍රධාන ක්‍රියාකාරීත්වය සම්බන්ධව තමයි මේ පාඩමේදී වැඩි අවධානයකට යොමු කරන්නේ. මෙතනදී රුධිර සංසරණය ගැන ප්‍රධාන වශයෙන්ම කතා කරන්න ඕනේ. රුධිර සංසරණය ගැන කතා කරනකොට රුධිරය සංසරණය කරනකොට දැන් රුධිරය කියන්නේ මොකද්ද කියන එක ගැන අපි කතා කරේ. එතෙන්දී රුධිරය තමයි අපිට මුළු ශරීරය පුරාම බෙදා හැරීම සඳහා ඉතාම අත්‍යවශ්‍ය සාධකයේ බවට පත් වෙන්නේ. ඒතර මේ රුධිරය සංසරණය කරන්න අවශ්‍ය වෙන බලය, ඒ කියන්නේ මේකදී මෝටරයක් විදිහට ක්‍රියාත්මක වෙලා මුළු ශරීරයටම අවශ්‍ය වෙන සමස්ත බලය සැපයීම සිද්ධ කරන්නේ මේ හෘදය කියන කොටස. ඒ කියන්නේ අපේ හදවත. හදවත මගින් තමයි ඔබට රුධිරය ශරීරය පුරාම බෙදා හැරින්න අවශ්‍ය වෙන ශක්තිය ලබා දෙන්නේ. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම ධමනි පද්ධතියක් සහ ශිරා පද්ධතියක් තියෙනවා. මේකෙදී ධමනි කියලා කියන්නේ සංස්ථානික මහා ධමනි සහ ශාඛා ධමනි සියල්ලම එකට එකතු කරාම අපි කියනවා ධමනි පද්ධතියක් කියලා. ඒතකොට ශිරා කියලා කියන්නේ අදර මහ ශිරාව සහ උත්තර මහ ශිරාව සියල්ලම එකතු කරලා අපි හඳුන්වනවා ශිරා පද්ධතිය කියලා. ඉස්සෙල්ලාම පොතේ රුධිර සංසරණ පද්ධතිය රුධිර සංසරණය කියලා ලියලා ඔය කරුණු ටික උතන්ට එකතු කරගන්න. හරි පුතේ. ඔතන යටින් පොඩ්ඩක් අපි මේ ධමනි සහ ශිරාවල පොඩි වෙනස්කම් දෙකකුත් පොඩ්ඩක් ඔතට සටහන් කර ගැනීමක් කරමු පුතේ. ධමනි තුල ඔක්සිජන් වැඩි රුධිරය හෙවත් ඔක්සිජනීකෘත රුධිරය රැගෙන යන අතර ඝනකමින් වැඩි මෙහි බිත්තියේ කපාට දැකගත නොහැක. ඝනකමින් වැඩි බිත්තියේ මෙහි කපාට දැකගත නොහැක. ශිරා ලෙස හඳුන්වනු ලබන නාල පද්ධතිය තුළ ඔක්සිජන් අඩු රුධිරය හෙවත් ඔක්සිජනී හත රුධිරය ගෙන යන අතර තුනී බිත්ති සහ කපාට සහිත වීම.
තුනී බිත්ති සහ කපාට සහිත වීම මෙහි ලක්ෂණයන් ලෙස හඳුන්වා දිය හැක. දැන් මේ රුධිර සංසරණ පද්ධතියේදී පුතේ ඇත්තටම දමනි කියන රුධිර නාල සහ ශිරා කියන රුධිර නාල මේක හරියට වතුර පොම්පයකින් වතුර පම්ප් කරනවා වගේ වැඩක්. එතෙන්දී පොම්පය තමයි අපේ හෘදය. ඒ වගේම පොම්පෙන් එළියට රුධිරය ගෙනියන්නේ. පොම්පෙන් එළියට වතුර ගෙනියන එක තමයි දමනි කියලා කියන්නේ. පොම්පේ වෙතට වතුර ගෙනියන එකට තමයි අපි කියේ ශිරා කියලා. එතෙන්දී දමනි විත්තිය කියන්නේ ඝනකම වැඩි, ශිරා විත්තිය ඝනකම අඩුයි. දමනි විත්තිය තුල ඔක්සිජන් වැඩි රුධිරය ගෙනියන, දමනි තුල ඔක්සිජන් වැඩි රුධිරය ගෙනියනකොට ශිරා තුල ඔක්සිජන් අඩු රුධිරය ගෙනියන බොහෝ අවස්ථාවල. එතකොට දමනි තුල සාමාන්‍යයෙන් හරස් කපාට කියලා જાතියක් නැහැ. කපාට කියන්නේ අපි අර ෆුට් වෑල් එක කියලා කියන්නේ අපි සාමාන්‍ය විහාරයේදී ෆුට් වෑල්ස් වගේ. ෆුට් වෑල් එකේ කාර්යය තමයි පුතේ ටැංකියේ ඉඳලා වතුර ටික ආපහු ලිඳට එන එක වළක්වන එක. අන්න ඒ වගේ කපාට පිහිටීමක් අපි ශිරා තුල දකිනවා. ශිරා වලින් කරන්නේ ඒ කපාට වලින් අර රුධිරය පම්ප කරාට පස්සේ ඒ පම්ප කරපු රුධිරය නැවත හෘදය වෙතට එක අනිත් දිශාවට ගමන් කරන එක වළක්වන. එක දිශාවකට විතරක් ගමන් කරන එක තමයි මේ කපාටවල කාර්යය. මේක හෘදය සම්බන්ධව කතා කරද්දී මේ තව දුරටත් පැහැදිලි කර ගැනීමක් කරමු. මේ අපේ හෘදය. හෘදය ගැන කතා කරන්න ඕන. මේකට තමයි අත්‍තරම සැලකිය යුතු කාල සීමාවක් ගිය අපේ හෘදය සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතු නිසා. මෙතෙන්දී හෘදයේ රූප සටහනක් ඔබ විසින් තනියම සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් ඔබ සතුව තියෙන්න ඕන පුතේ. මං හිතන්නේ ඔබ මේට කලින් 9 වසරේදී හෘදය සම්බන්ධව යම් ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙනවා. හෘදය අපේ හදවත ගත්තොත් අපේ හෘදය එහෙම නැත්නම් අපේ හදවත ගත්තොත් කාමර 4ක් තියෙනවා පුතේ. උඩින් කාමර 2යි යටින් කාමර 2යි. ඔන්න අපේ කාමර 4. උඩින් තියෙන කාමර 2 ඒ දෙකට අපි කියනවා කර්ණිකා කියලා. යටින් තියෙන කාමර වලට අපි කියනවා කෝෂිකා කියලා. ඔබට පේනවා ඇති යට තියෙන කාමර වලින් සාපේක්ෂව ඝනකමින් වැඩි, බිත්ති ඝනකමින් වැඩි. ඒකෙනුත් එක පැත්තක් අපි කියනවා දකුණු පැත්ත, අනිත් පැත්ත වම් පැත්ත. මේ වම් පැත්තේ බිත්ති තමයි වැඩිපුරම ඝනකමින් වැඩි වෙලා තියෙන්නේ. එතකොට වම් පැත්තේ බිත්තිය වම් පල්ලෙහා තියෙන කාමර වලට අපි කෝෂිකා කියලා කියනවා, උඩින් තියෙන කාමර වලට කර්ණිකා කියලා කියනවා. ඒකෙනුත් පල්ලෙහා තියෙන කාමරේ බිත්ති ඝනකමින් වැඩි. ඒ කියන්නේ කෝෂිකාවල බිත්ති ඝනකමින් වැඩිනො. ඒකෙනුත් වම් පැත්තේ කෝෂිකාවේ බිත්තිය ගොඩාක් ඝනකමින් වැඩි. කර්ණිකාවලට වැඩිය කෝෂිකාවල බිත්ති ඝනකම්, ඒකෙනුත් වම් කෝෂිකාවේ බිත්තිය ගොඩාක් ඝනකම්. සාමාන්‍යයෙන් අපිට මේකේ දකුණු පැත්තේ තියෙන කෝෂිකාවෙන්, ඒ කියන්නේ දකුණු පැත්තේ පහළ කාමරයෙන් එළියට රුධිරය ගෙනියන නාලයක් තියෙනවා. මේකට අපි කියනවා පුප්පුෂීය මහා ධමනිය කියලා. මේ පුප්පුෂීය මහා ධමනිය මගින් මේ රුධිරය වම් හා පුප්පුෂීය ධමනි මගින් ඔබේ පෙනහළු වලට ගෙනියනවා. ඒ වගේම දකුණු පැත්තේ කෝෂිකාවෙන් තමයි මේක පටන් ගන්න. ඊට පස්සේ වම් පැත්තේ කෝෂිකාවෙන් මේ දකුණු පැත්තේ කෝෂිකාවෙන් පටන්ගෙන පෙනහළු වලට රුධිරය ගෙනියන නාල දෙක. මේක ඇත්තටම මේ ඔක්සිජන් අඩු රුධිරය ගෙනියන්නේ. සාමාන්‍යයෙන් අපි මෙතනින් පස්සේ රුධිර සංසරණ පද්ධතියේදී ගොඩක් වෙලාවට ඔක්සිජන් අඩු රුධිරය එහෙම නැත්නම් ඔක්සිජන් හත කියලා අපි මේකට කියනවා. මේ ඔක්සිජන් අඩු රුධිරය ගෙනියනවා නම් ඒක නිල් පාටින් පෙන්වන්නේ ඔක්සිජනීකృత රුධිරය. එහෙම නැත්නම් ඔක්සිජන් වැඩි රුධිරය නම් ඒක රතු පාටින් තමයි පෙන්වන්නේ. ඒකට වම් පැත්තේ තියෙන කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනී කියන එකක් පටන්ගෙන එතනින් ඉහළට නල තුනක් යමු වෙලා මේකේ ශරීරයේ පුරාම රුධිරය බෙදා හැරීම සඳහා සංස්ථානික මහා ධමනී ගොඩනැගෙනවා. ඒකට ඒක වම් කෝෂිකාව හරහා ගොඩනැගෙන ධමනියක්. දැන් මේක මේ කෙලිම රූප සටහනක් දීලා මේ රූප සටහන පැහැදිලි කරන්න තිබුණා පුතේ. ඒක වඩා පහසුයි. නමුත් මේ එකින් එකට හැම කොටසක්ම මම නිර්මාණය කරා. ඒක ඇත්තටම ඔයාලගේ මේ සතියේ වීඩියෝ එක දෙන එක යම් කාල සීමාවක් පරක්කු වෙන්නත් ප්‍රධානම හේතුව. ඊට පස්සේ උඩ තියෙන දකුණු පැත්තේ කාමරයට රුධිරය ගෙන එන්න තියෙනවා ප්‍රධාන ශිරා දෙකක්. මේ තියෙන්නේ සමාන මේ තියෙන මේ ශිරා දෙක. උඩින් එන එකට අපි කියනවා අදර මහා ශිරාව, යටින් එකට එන එකට අපි කියනවා උඩින් එන එකට අපි කියනවා උත්තර මහා ශිරාව, යටින් එන එකට කියනවා අදර මහා ශිරාව කියලා. ඔය උත්තර මහා ශිරාවත් අදර මහා ශිරාවත් ඔයාලගේ දකුණු කර්ණිකාවට එහෙම නැත්නම් දකුණු පැත්තේ උඩින් තියෙන කාමරයට විවෘත වීමක් වෙනවා. ඒ වගේම පෙනහළු වලට ගියපු රුධිරේ පෙනහළු වල ඉඳන් පුප්පුෂීය ශිරා හතරක් දෙපැත්තෙම තියෙන පෙනහළු දෙක මගින් පුප්පුෂීය ශිරා හතරක් මගින් වම් කර්ණිකාවට නිකුත් වීමක් සිද්ධ වෙනවා.
ඔන්න හෘදය තුළ මූලික සැකැස්ම මූලික සැකැස්ම ඔය විදිහට වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ කාමරවල ඉඳලා අනිත් කාමරයට යන. ඒ කියන්නේ උඩ කාමරවල ඉඳන් පල්ලෙහාට යන්න දොරවල් තියෙනවා. මේ දොරවල් ගැන කියනකොට මේවා තමයි කපාට. මේ දොරවල් මෙන්න මේ විදිහට වෙන් කරන්න පුළුවන්. මෙතන මේ දොර දකුණු පැත්තේ කර්ණිකාවේ ඉඳන් දකුණු පැත්තේ කෝෂිකාවට ඇතුල් වෙන තැන. දකුණු කියනකොට වචනෙට අකුරු 3 නිසා මේකට අපි කියනවා ත්‍රිතුණ්ඩ කපාටය කියලා. ඒ වගේම මේක වම් පැත්තේ උඩ කාමරේ ඉඳන් වම් පැත්තේ පල්ලෙහා කාමරේ. ඒ කියන්නේ වම් කර්ණිකාවේ ඉඳන් වම් කෝෂිකාවට රුධිරය ගෙනෙන එක බලක්වන දොර. ඒකට මේක අපි කියනවා වම් කියනකොට අකුරු 2 නිසා දිතුණ්ඩ කපාටය කියලා. පුතේ මෙතනදී මේ කපාට ගොඩක් වෙලාවට පල්ලෙහාටයි රුධිරය ගෙන යන්න දෙන්නේ. නැවත උඩට රුධිරය ගෙන යන්න දෙන්නේ නැහැ. අපි ශිරා තුළ තියෙනවා කිව්වෙත් මෙන්න මේ වගේ කපාට මේකෙන් පහළට රුධිරය ගෙන යන්න යාමට ඉඩ දුන්නාට ඉහළට රුධිරය යෑමට ඉඩ සලස්සන්නේ නැහැ. මීට අමතරව අපේ පුප්පුෂීය මහා ධමනියත් එහෙම නැත්නම් සංස්ථානික මහා ධමනියත් ආරම්භ වෙන ස්ථානවල අඩසඳ කපාට කියන කොටස් පිහිටනවා. ඒකට හෘදය ගත්තොත් අපේ හෘදය තුළ සමස්ත රූප සටහන පැහැදිලි කර ගැනීමක් විස්තර කර ගැනීමක් කරනවා නම් ඔන්න ඔය කොටස් ටික අපිට නම් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක සැලකිය යුතු කලයක ඇත්තම කතාවද මේ සටහන සම්පූර්ණ ඉවර කරගන්න මට දවස් 2ක විතර කාල සීමාවකින්. ඉතින් ගොඩාක් අර මේ කරුණු වලට අදාළ වෙන පියවරෙන් පියවරට අපි මේක විස්තර කර ගැනීමට අවශ්‍ය නිසායි මම මේ විදිහට වෙනම එක කොටස වෙනම පැහැදිලි කර ගැනීමකට ගියේ. මම කැමතියි පුතේ ඔයාලා මේ රූප සටහන උතන ඇඳලා ඒ රූප සටහන නම් කර ගැනීමකට ලක් කරනවා නම් ඒ නම් කර ගැනීම ඔබ විසින් සිද්ධ කර යුතුයි එක කොටස් වෙනින් වෙනම. මම මේ කොටස් නම් කිරීම ඔබ සමගම සිද්ධ කිරීමක් කරනවා. ඔබ මේ රූප සටහන ඇඳීම සිද්ධ කරන්න පුතේ. ඔව් පුතේ. මේ විදිහට ප්‍රධාන කාමර 4 තමයි අපි මේ විදිහට සටහන් කර ගැනීමක් කරේ. වම් කර්ණිකාව, වම් කෝෂිකාව, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව.
අදර මහා ශිරාව උත්තර මහා ශිරාව අදර මහා ශිරාව ඊපස්සේ සංස්ථානික මහා ධමනිය පුප්පුෂීය මහා ධමනිය සහ පුප්පුෂීය ශිරාවන් මේ විදිහට නම් කරගන්න පුළුවන්. මේ කොටස් ටික ඔබ නම් කරගන්නවත් එක්කම ඔබට පුළුවනි පුතේ මේකේ තවදුරටත් තියෙනවා දිතුණ්ඩ කපාටය සහ ත්‍රිතුණ්ඩ කපාටයත් ඒ වගේම අඩසඳ කපාටත් නම් කර ගැනීමක් කරන්න. මම දන්නේ දිතුණ්ඩ කපාටය ත්‍රිතුණ්ඩ කපාටය සහ අඩසඳ කපාටත් ඔය විදිහට නම් කර ගැනීමක් කරන්න පුළුවන්. සමස්ත රූප සටහන ඔබ විසින් නිර්මාණය කරගන්න ඕන. චුට්ටක් අමාරුයි රූප සටහන අඳින්න. මම දන්නවා නමුත් සමස්තය ඔය විදිහටම සටහන් වීම ඉතාම අත්‍යවශ්‍යයි පුතේ. වර්ණ භාවිතා කිරීමත් කරන්න. මොකද ඔය නිල් පාට රුධිරය නිල් පාට නාල තුල ගෙනියන්නේ ඔක්සිජනි හත රුධිරය. කියන්නේ ඔක්සිජන් අඩු රුධිරය. මෙතනදී මම ඔයාලට කලින් කිව්වා අර ශිරා තුල තමයි ඔක්සිජන් අඩු රුධිරය ගෙනියන්නේ, ධමනි තුල ඔක්සිජන් වැඩි රුධිරය ගෙනියන්නේ කියලා. නමුත් මේ අවස්ථාවේදී විතරක් අපි ඔක්සිජන් අඩු රුධිරය හරිද? මේ අවස්ථාවේදී විතරක් අපි ඔක්සිජන් අඩු රුධිරය පුපුෂීය මහා ධමනියේදී පමණක් ඔක්සිජන් අඩු රුධිරය ධමනියක් තුලින් ගමන් කරනවා. ඒ වගේම ඔක්සිජන් වැඩි රුධිරය පුපුෂීය ශිරාවලදී විතරක් ශිරාවක් තුලින් ගමන් කිරීම නිරීක්ෂණය කරගන්න පුළුවන්. මේවා සුවිශේෂී ලක්ෂණයන්. හෘදයක් ගත්තොත් හෘදයේ සමස්ත කොටස් ටික තමයි ඕක. දැන් ඇත්තම කතාව මම ක්ලාස් එකේදී කරා නම් ක්ලාස් එකේදී පුතේ ඔය සම්බන්ධව පැහැදිලි කිරීම සම්පූර්ණ විස්තර කිරීම කරන්නේ ওই විදිහට. ඉතින් ඔයට ගැළපෙන රූප සටහනක් හොයාගන්න බැරි වෙච්ච නිසා ඒක මට එකින් එකට නිර්මාණය කරන්න වෙච්ච නිසායි කාලය ගොඩාක් ගියා. ඉතින් වීඩියෝ එක හදද්දි අපිට මේ හදවත සම්පූර්ණයෙන්ම විවෘත කරලා එහි අභ්‍යන්තර ස්වરૂපය නිරීක්ෂණය කරොත් මේ විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ සමස්තයම ඇතුළත නිරීක්ෂණය කර ගැනීමක් තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඒ කියන්නේ හදවත ඇතුලේ කොහොමද වැඩ කරන්නේ? මේ ක්‍රියාවලිය සහ එහි සමස්ත කොටස් ටික. මේ තියෙන්නේ හදවතක කොටසක්. මේ ගැන ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ප්‍රමාණයෙන් විශාල වෙන්නේ සාමාන්‍යයෙන් හදවතක සයිස් එක වෙන්නේ අපේ වම් අත මිට මෙලව ප්‍රමාණය තමයි හදවතක සයිස් එක. මේක මිනිස්සෙගේ හදවතක් විය නොහැකි. මේ ගොඩක් වෙලාවට සතෙක්ගේ කියන්නේ
හරකෙක්ගේ වගේ සතෙක්ගේ හදවතක් තමයි මේ විදිහට අරගෙන තියෙන්නේ. ඒකට මේකේ තියෙන කොටස් ටික තමයි අපි විශේෂයෙන් අවධානයට යක් කිරීමක් කරන්නේ. වම් අත මිටමිලෝ ප්‍රමාණයක් තමයි අපිට සාමාන්‍ය හදවතක් තුළ නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඔය විදිහට අපිට ප්‍රධාන වශයෙන්ම ওই තියෙන සංස්ථානික මහා ධමනියත් ඒ වගේම ධමනි කීපයක් ඔයකට නිරීක්ෂණය කරගන්න පුළුවන්. මේ හදවතේ හැඩය ප්‍රධාන කාමර 4ක් තියෙනවා කියලා අපි සටහන් කරා. මේ උඩින් තියෙන කාමර කර්ණිකා කියලා සලකන්නේ මේවා. මේ දෙකම වගේම පහළින් කෝෂිකා කියලා හඳුනන ප්‍රධාන කාමර ටික පිහිටීමක් සිද්ධ වෙනවා. මේ තියෙන්නේ කෝෂිකා කියන කාමරය. ඒකට මේ තියෙන රුධිර නාලය ගොඩක් වෙලාවට අපි හදවතට රුධිරය ගෙන යන්න අපි කියනවා කිරීටක රුධිර නාල කියලා. ගොඩාක් වෙලාවට පුතේ කිරීටක ධමනි හෘදයාබාධ කියන තත්ත්වයන් වලදී සිද්ධ වෙන්නේ මොන රුධිර නාලයේ හිරවීමක්. කියන්නේ හදවතට රුධිරය අපි රුධිරය අවශ්‍ය වෙන්නේ. කියන්නේ ශක්තිය අවශ්‍ය වෙන කොටසක්. ඒක නිසා ඒකටත් රුධිරය සපයන්න තියෙන දේට තමයි අපි කියන්නේ කිරීටක ධමනි කියලා. අපිට මේක කපලා මෙහි අභ්‍යන්තරය නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඔබට පුළුවන් අභ්‍යන්තරයක ව්‍යුහය ඇතුලේ නිරීක්ෂණයන් ලබා ගන්න. ඔබට පේනවා ඇති මේ වම් කෝෂිකාවේ විත්තිය ඉතාම ඝනකමින් වැඩි. මේකට හේතුව වම් කෝෂිකාව මගින් තමයි මුළු ශරීරයේ පුරාම රුධිරය ගෙන යන්නේ. ඒකට ඇත්තටම කර්ණිකාවලට වැඩිය කෝෂිකාවල ගිත්ති ඝනකම් වීමට හේතුව තමයි කෝෂිකාවලින් රුධිරය පොම්ප කරන දිග වැඩි. කියන්නේ දුර වැඩි. කර්ණිකාවලින් පොම්ප කරන්නේ පල්ලෙහා තියෙන කෝෂිකාවට යන්න විතරයි. නමුත් කෝෂිකාවලින් විශාල දුරක් මේක පොම්ප කරනවා. ඒ පොම්ප කිරීමේදී සාමාන්‍යයෙන් වම් කෝෂිකාවේ මුළු ශරීරයේ පුරාම පොම්ප කරන නිසා ඒකේ ලොකු ඝනකමක් අපිට දකින්න පුළුවන්. ඔබට පේනවා ඇති වම් කෝෂිකාවේ බිත්තිය කොච්චර ඝනකම්ද කියලා. එතකොට ওই නූල් වලින් පල්ලෙහාට ඇදලා තියෙන පොතේ දිතුණ්ඩ කපාට සහ ත්‍රිතුණ්ඩ කපාට තමයි පල්ලෙහාට ඇදලා තියෙන්නේ. එතකොට ඒවා අනිත් පැත්තට විවෘත වීමක් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ නූල් වලින් පල්ලෙහා නූල් වගේ ව්‍යුහයක් දකින්න හම් වෙන්නේ මේ දිතුණ්ඩ කපාට සහ ත්‍රිතුණ්ඩ කපාට පල්ලෙහාට ඇදලා තියෙන පල්ලෙහා සංකෝචනය සඳහා විවහල් වෙන කොටස් වලට තමයි අපි මේ ඇදලා තියෙන්නේ. මේ කපාටේ තමයි ඔයාලට මේ විදිහට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක පල්ලෙහාට විතරක් රුධිරය විවෘත වීම සඳහා නිරූපණය කරන කපාට විශේෂයක්. ඒක වම් පැත්ත. මේ තියෙන්නේ ඔබේ දකුණු පැත්ත. බලන්න සාපේක්ෂව අරට වැඩිය ඝනකමින් අඩුයි. නමුත් කොහොමටත් කෝෂිකා විත්තිය ඝනකමින් වැඩි. හරියට හෘදය බලන්න පුතේ මේ අදාළ පුද්ගලියගේ නියපොතු බලන්න එපා. ඒකත් නිකන් රතු පාට වෙන නිසා හදවතේ කැලක් වගේ පෙනේ. එතකොට මේ දකුණු පැත්තට අදාළ වෙච්ච ත්‍රිතුණ්ඩ කපාටයට අදාළ වෙච්ච කපාටේ කොටස් තමයි ඔය දකින්න හම්බෙන්නේ. ඊට අමතරව මේ හෘදය තුළ තියෙන ඝනකම, පෘෂ්ඨවල තියෙන ඝනකම තමයි ඔබට නිරීක්ෂණය කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. මේ තියෙන්නේ ඒ අදාළ ධමනි කුක්කුෂිය මහා ධමනියේ කොටසක් තමයි ඔයාලට මේ විදිහට දැක් ගන්න පුළුවන්. හරි මම හිතන්නේ ඔබට ඒ හදවතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව දැන් ගන්න පුළුවන් වෙන්නේ නැති. මේ හදවත හා සම්බන්ධ වෙච්ච තවත් විශේෂිත ක්‍රියාවලි ගණනාවක් තියෙනවා.
මුලින්ම ලියන්න පුතේ දිත්ව රුධිර සංසරණය කියලා පොඩි මාතෘකාවක් පුතේ. දිත්ව රුධිර සංසරණය. දිත්ව රුධිර සංසරණය කියන එක ගොඩාක් වැදගත් අපිට ඊළඟට පාඩමේදී මේ සම්බන්ධව කතා කරන්න තියෙනවා. දිත්ව රුධිර සංසරණයේදී දිත්ව රුධිර සංසරණයක් සාමාන්‍යයෙන් සිද්ධ වෙනකොට ඒ තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය අපි ප්‍රධාන වශයෙන්ම සොයන දිත්ත රුධිර සංසරණයක ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය අපි ප්‍රධාන වශයෙන්ම ඒ ක්‍රියාකාරීත්වය යටතේ පැහැදිලි කර ගැනීමකට ලක් කරන්න පුළුවන්. එතනදී අපි දිත්ත රුධිර සංසරණයේ තර විදියටම හෘදය ගන්නවා. නමුත් මම හෘදයේ සමස්ත කොටස් ටික නම් කරන්නේ නැතුව නිකන් කුටීර හතර විතරක් මේ විදිහට අරගන්නවා. ඒ කියන්නේ උඩින් තියෙන කුටීර දෙක වෙච්ච කර්ණිකා දෙකක්, යටින් තියෙන කුටීර දෙක වෙච්ච කෝෂිකා දෙකක් විතරක් අරගන්නවා. මේක පැහැදිලිව පේනවා ඇති ඔබට වම් කර්ණිකා වම් කෝෂිකාව පොඩ්ඩක් ඝනකමින් වැඩි. ඒ අතරිනුත් කෝෂිකා බිත්තිය සාපේක්ෂව ඝනකමින් වැඩි කියලා. මුලින්ම වම් කෝෂිකාවෙන් නිර්වෘත වෙන සංස්ථානික මහාධමනිය. මම ඉස්සෙල්ලා කිව්වා වම් කෝෂිකාවෙන් විවෘත වෙන සංස්ථානික මහාධමනිය. මේක සාමාන්‍ය හැඩය නෙවෙයි. මේ ගමන් කරන දිශාව පෙන්වන්න ඕන නිසා මේ විදිහට පෙන්වුවේ. සංස්ථානික මහාධමනියෙන් රුධිරය මුළු ශරීරය පුරාම ගෙනියනවා. සංස්ථානික මහාධමනිය පොම්ප වෙනකොට ඒකෙන් එන රුධිරය ශරීරය පුරාම ගෙන යාමක් අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ශරීරය තුළට අවශ්‍ය වෙච්ච පෝෂක සහ ඊට අදාළ සියලුම දේවල් ටික මේ කේශනාලිකා ජාලයන් හරහා ශරීරය තුළදී ප්‍රවාහණය වෙලා පරිවහණය වෙලා මේ රුධිරය අදර මහ ශිරාවත් උත්තර මහ ශිරාවත් මගින් අපේ දකුණු කර්ණිකාවට විවෘත වෙනවා. දකුණු කර්ණිකාවට ওই විදිහට එනවා. දකුණු කර්ණිකාවට ආවම පස්සේ දකුණු කර්ණිකාව සංකෝචනය වෙනකොට ඒ රුධිරය පල්ලෙහා තියෙන දකුණු කෝෂිකාවට වෙන් වෙනවා. දකුණු කෝෂිකාවට වෙන් වුණාට පස්සේ දකුණු කෝෂිකාව තුළින් මේ රුධිරය ගෙන යනවා පෙනහළු වලට. අපේ සාමාන්‍ය පෙනහළු වලට මේ රුධිරය ගෙන යාමක් සිද්ධ වෙනවා. දකුණු කෝෂිකාවේ ඉඳලා පෙනහළු වලට රුධිරය ගියහම පෙනහළු වලින් නැවතත් පුප්පුෂීය ශිරාවන් හරහා රුධිරය වම් කර්ණිකාවට ගෙනෙනවා. වම් කර්ණිකාවේ ඉඳන් නැවතත් වම් කෝෂිකාවට මේ රුධිරය පරිවහණය වෙනවා. ඔබට මෙතන නිල් පාට ඉතලයකුත් රතු පාට ඉතලයකුත් පෙන්වලා තියෙනවා. ඔබට පේනවද දැන් මේ වෙද්දි එක සැරේයි මුළු ශරීරය පුරාම ගියේ. ශරීරය හරහා එක සැරේ ගියේ. ශරීරය කියන කොටස හරහා එක සැරේ රුධිරය ගියේ. නමුත් ශරීරය හරහා ගමන් කරද්දී මෙතන රුධිරය පුතේ අපේ පෙන හෘදය හරහා දෙවරක් ගමන් කරලා තියෙනවා. ශරීරය හරහා එක සැරයක් ගමන් කරනකොට රුධිරය හෘදය හරහා දෙවරක් ගමන් කරලා තියෙනවා. මේ අපේ දිත්ත සංසරණය කියලා කියන්නේ ඔන්න ඔය ක්‍රියාවලියට. පෙනහළු හරහා ගමන් කරන ක්‍රියාවලියට අපි කියනවා පුප්පුෂීය සංසරණය කියලා. ශරීරය හරහා ගමන් කරන ක්‍රියාවලියට අපි කියනවා සංස්ථානික සංසරණය කියලා. මේ දෙකම එකට ගත්තාම අපි කියනවා දිත්ත සංසරණය කියලා. හිතන්නේ ඔය රූප සටහන ඔබ විසින් අඳගත යුතුයි. මේකෙත් දමනිවල ශිරාවල නම් ඔබ විසින් සටහන් කරගත යුතුයි.
ප්‍රධාන ශිරා සහ ධමනි ටිකත් ඔබ විසින් මෙතනටම සටහන් කර ගැනීමක් කරන්න ඕනේ. මේ ඉහළ කොටසට අපි කියනවා පුප්පුෂීය සංසරණය කියලා. පුප්පුෂීය සංසරණය කියලා කියන්නේ ඕකට. සංස්ථානික සංසරණය අපිට මෙතනදී මේ පැත්තෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ කියන්නේ සංස්ථානික සංසරණයත් පුප්පුෂීය සංසරණයත් තමයි අපිට මේ කොටස් දෙකෙන් වෙන් කර ගැනීම කරලා තියෙන්නේ. ওই දෙකත් ওই විදිහටම ඔයාලා සටහන් කරගන්නවා නම් වඩා සුදුසුයි පුතේ. ඔයාලගේ සටහන් ඇතුළට පුප්පුෂීය සංසරණය සහ සංස්ථානික සංසරණය කියන්නේ මොකද්ද කියන එක. ඇත්තට මේ දෙකට පොදුවේ අපිට දිත්ත සංසරණය කියලා හැඳින්වීමක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ
මේ දෙකම පොදුවේ අපි ditth සංසරණය කියලා හැඳින්වීමකුත් කරන්න පුළුවන්. පුප්පුෂී සංසරණය, සංස්ථානික සංසරණය කියන දෙකම පොදුවේ ditth සංසරණය කියලා හැඳින්වීමක් කරන්න පුළුවන්. මම හිතන්නේ රූප සරහන් ටික ඔතනට එකතු වෙ යුතුයි ඔය විදිහට. යන පාත් එක. ඒ කියන්නේ යන්නේ කොහොමද? කොතනින් කොතනටද යන්නේ? ඊළඟට කොතනට දෙන්නේ? මේ කොටස් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙනවා මේ රුධිරය ගමන් කරන පියාපේවල. ඒ කියන්නේ ගොඩක් අවධානයට ලක් කරන්න. හරිද? මෙතෙන්දී මේ ditth සංසරණේ සිදුවෙන ක්‍රියාවලිය ගැන තමයි මේ අපි කතා කරේ පියවරෙන් පියවරට කොහොමද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඇත්තට මේක මේ සංසරණය ගැන යන පාර ওই විදිහට සඳහන් කරාට මේක තවදුරටත් පැහැදිලි කරගත යුතුයි. මේකෙදී මේ සංසරණය ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔයාලා තේරුම් ගන්න ඕන. මෙතෙන්දී මුලින්ම මම නැවත මේ හෘදය අරගත්තොත් හෘදය ඇතුලේ තියෙන මුලින්ම කර්ණිකා දෙකම එක සැරේ සංකෝචනය වෙනවා පුතේ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී මුලින්ම කර්ණිකා දෙකම ওই විදිහට ඇඹරෙනවා. ඒ ටික ඇඹරෙනකොට ඒ තුල පවතින රුධිරය දිතුණ්ඩ කපාටයක් ත්‍රිතුණ්ඩ කපාටයක් හරහා පල් කපාටයක් තරහා පල්ලෙහා තියෙන කෝෂිකාව වලට ගමන් කිරීමක් සිද්ධ වෙන්න ඕන. මුලින්ම කර්ණිකා දෙක සංකෝචනය වෙනවා. ඊට පස්සේ කර්ණිකා දෙක හරහා ඒ තුල තිබිච්ච රුධිරය කෝෂිකා දෙකට දිතුණ්ඩ කපාටයක් ත්‍රිතුණ්ඩ කපාටයක් තරහා ගමන් කරනවා. මේ දිතුණ්ඩ කපාටය ත්‍රිතුණ්ඩ කපාටය වැඩ කරන්නේ පල්ලෙහාට විතරක් රුධිරය ගමන් කරන්න පුළුවන් වෙන විදියට. එතෙන්දී ඊළඟට ඒ ගමන් කරාට පස්සේ කර්ණිකා දෙකේ හිල්වීමක් සිද්ධ වෙලා නැතිව කෝෂිකා දෙක සංකෝචනය වෙනවා. කලින් තිබිච්ච මේ කෝෂිකා දෙක ඊට පස්සේ කෝෂිකා දෙක සංකෝචනය වෙනවා. නමුත් ඔබ දන්නවා කෝෂිකා දෙක සංකෝචනය වුණාට කර්ණිකා වලට නැවත රුධිරය යන්න බෑ. ඒ රුධිරය කර්ණිකා වලට යන්න බෑ. එතන දිතුණ්ඩ කපාට වලින් වැහෙන නිසා. එතෙන්දී අපිට යන්න තියෙන ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. එතෙන්දී වම් කෝෂිකාවෙන් රුධිරය මුළු ශරීරය පුරාම ගෙනියනවා. දකුණු කෝෂිකාවෙන් පෙනහළු වලට රුධිරය ගෙනියනවා. මේ කෝෂිකා දෙකම එකවර සංකෝචනය වෙද්දී මේ තැන් දෙකට ප්‍රධාන වශයෙන්ම රුධිරය ගෙනියනවා. මේකට සංස්ථානික මහා ධමනියත් පුප්පුෂීය මහා ධමනියත් වැදගත් වෙනවා. සංස්ථානික මහා ධමනිය තුල පවතින අඩසඳ කපාට, ඒ වගේම පුප්පුෂීය මහා ධමනිය තුල පවතින අඩසඳ කපාට කියන අඩසඳ කපාටයන් දෙකම විවෘත වෙලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ දෙක නැවත ඉහිල් වෙනවා. ඒ කියන්නේ කෝෂිකා දෙක මෙහෙම තිවිච්ච කෝෂිකා දෙක
සංකෝචනය වෙච්ච කෝෂිකා දෙක ඉහිල් වෙනවා. එතකොට මුළු ශරීරයේම මුළු හෘදයම ඉහිල් වෙලා දෙන්නේ. දැන් අරහෙට ගියපු අර ප්‍රෙෂර් එකේ ගියපු රුධිරය ශරීරය ඇතුලේ රැඳිලා තියෙන්නත් බෑ, පෙනහැලිය ඇතුලේ රැඳිලා තියෙන්නත් බෑ. ඒක අර ගියපු ස්පීඩ් එකෙන් යම් ස්පීඩ් එක යම් ටිකක් අඩු වෙලා නැවත ටික උඩ තියෙන කර්ණිකාවලට ඇතුල් වීමක් සිද්ධ වෙන්න ඕන. කර්ණිකාවලට ඇතුල් වෙනවා, නැවතත් කර්ණිකා දෙක සංකෝචනය වෙනවා, පල්ලෙහා කෝෂිකාවලට යනවා. නැවත අපි මුලින් ඉඳන් යමු. අර කර්ණිකාවලට රුධිරය ආවා. කර්ණිකාවලට රුධිරය ආවා. දැන් කර්ණිකාවලට රුධිරය පිරලා තියෙන්නේ. මේ හෘදේ නිකන් විවේකීව තියෙන කාලේ ඒ වෙලාවට කිසිම සංකෝචනයක් හෝ ඉහිල්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී රුධිරය ඇවිල්ලා කර්ණිකාවලට පිරෙනවා. පිරිච්ච රුධිරය කර්ණිකාවලින් සංකෝචනය වෙනකොට පල්ලෙහා තිබිච්ච කෝෂිකාවලට ওই විදිහට ගමන් කරනවා. කෝෂිකාවලින් නැවත කර්ණිකාවලට රුධිරය යන්න බෑ. දිතුන්ට කපාටයක් දිතුන්ට කපාටයක් මේ පැත්තට ඇරෙන්නේ නැහැ. ඒක නිසා රුධිරය නැවතත් කෝෂිකාවලින් සංකෝචනය කරනකොට වම් කෝෂිකාවෙන් ශරීරයටම ගෙනියන අතර දකුණු කෝෂිකාවෙන් පෙනහළු වලට ගෙනියනවා. ඊට පස්සේ කෝෂිකා දෙකත් ඉහිල් වෙනවා. ඉහිල් වෙලා අර සාමාන්‍ය රිලීස් වෙන කාල සීමාව තියෙන්නේ. ඒ කාල සීමාවේදී පෙනහළු වල ඉඳන් වම් කර්ණිකාවටත් ශරීරයේ ඉඳන් දකුණු කර්ණිකාවටත් රුධිරය ගෙනෙනවා. ඊට කලින් අපි කියපු පාරක මාර්ගය. එතකොට මෙන්න මේ ටික තමයි අපි තේරුම් ගන්න ඕන. ඔක පුතේ මොන රූප සටහනෙන්ද මොන වීඩියෝ එකෙන්ද මන් දන්නේ නැහැ. මේක ඔබට පැහැදිලි වෙන්නේ නැහැ. අන්න ඒ නිසායි මේක වෙන වෙනම ස්ටෙප් බයි ස්ටෙප් සියල්ලම මේ පියවරවල් පාරවල් එකින් එකට හදලා ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරේ. එතකොට මෙතනින් නැවතත් රුධිරය ගමන් කරන මාර්ගය ආරම්භ වෙනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් ditth සංසරණයේදී රුධිර සංසරණයේදී මේ කියන වචන වලින් පැහැදිලි කරගත්තේ. මේ වචන ටික නැවතත් එකින් එකට තේරුම් ගමු පුතේ. මුලින්ම අපි කිව්වා පුප්පුෂීය රුධිර සංසරණය කියලා. පුප්පුෂීය රුධිර සංසරණය කියලා කියන්නේ පෙනහැරි හරහා රුධිරය ගමන් කිරීම. එහෙම නැත්නම් පුප්පුෂීය රුධිර සංසරණය කියලා කියන්නේ පෙනහැලි වලට රුධිරය ගමන් කරන එක. ඊට පස්සේ සංස්ථානික රුධිර සංසරණය සිරුරේ පෙනහැලි ඇරුණාන් පස්සේ සිරුරේ අනිත් ඉතිරි කොටස් වලට රුධිරය ගමන් කිරීම තමයි අපි කියන්නේ සංස්ථානික රුධිර සංසරණය කියලා. ditth සංසරණය කියලා කියන්නේ දේහය හරහා එක්වරක් රුධිරය ගමන් කරනකොට හෘදය හරහා දෙවරක් රුධිරය ගමන් කරන එක. මම කැමතියි මේ සටහන් ටික ඔබ විසින් එකතු කර ගන්නවා නම් ඔබේ සටහන් වලට. ඊට පස්සේ
තවත් වචන කීපයක් ඇතරම මේක කරුණු කීපයක් අර ක්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම රුධිරය ගමන් කරන ක්‍රියාවලිය පැහැදිලි කරාට පස්සේ ඒ ක්‍රියාවලිය ඇතුලේ අපිට විවිධ වචන, ඒ කියන්නේ විවිධ පැහැදිලි කිරීම අපිට එනවා පුතේ. ඒකද ඊළඟට එනවා හෘද ස්පන්දනය. හෘද ස්පන්දනය කියලා කියන්නේ කර්ණිකා කෝෂිකා සංකෝචනය වීම. හෘද ස්පන්දනය කියන්නේ හෘදය සංකෝචනය වීම මිහිල් වීම තමයි. කර්ණිකා කෝෂිකා සංකෝචනය වීම මිහිල් වීම හේතුවෙන් හෘද ස්පන්දනය කියලා කියන්නේ මේ සංකෝචනය වීම සහ ඉහිල් වීම සඳහා. ඒකට ඇත්තටම මේ සාමාන්‍යයෙන් මෙහි අගය මිනිත්තුවට වාර 72ක විතර ප්‍රමාණයක් අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. මුලින්ම හෘද ස්පන්දනය කියලා ලියලා ඔය සටහන උතන්ට එකතු කරගන්න පොදේ. ඇත්තට මේ හෘද ස්පන්දනය කොච්චර වේගවත්ද කියන එක ඔබට තේරුම් ගන්න ඕන. හෘද ස්පන්දනය ඉතාම වේගවත්, ඒ වගේම ශීඝ්‍රයෙන් සිදුවෙන ක්‍රියාවලියක්. ඉතින් ඒක කොච්චර ප්‍රෙෂර් එකක්ද කියන එක ඔබට මෙන්න මේ වීඩියෝ එක බැලුවහම පැහැදිලි වෙයි. මේ හෘදය ඊවතට අරගෙන කරන පොඩි සැත්කමක් ඔයාලට පෙන්නලා දෙන්න පුතේ. මේ කපාටවල වෙනස්කම් සිද්ධ වෙනකොට අපි ගොඩක් වෙලාවට හෘදය එළියට අරගෙන මේ වගේ සැත්කම් කරනවා. බලන්න කොච්චර වේගෙන් රුධිරය විදිනවද කියලා. මේ හෘදය තවම සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනකොට ඉහළ තියෙන කර්ණිකා දෙකත් පහළ තියෙන කෝෂිකා දෙකත් වේගෙන් සංකෝචනය වෙමින් තමයි මේ රුධිරය ගමන් කිරීමත් එක්ක ඇත්තටම ටිකක් සංකීර්ණ සෙත්කමක ක්‍රියාවලියක් තමයි ඔබ මේ නිරීක්ෂණය කරන්නේ. මෙතනදී ඇත්තටම මේ ඔය කර්ණිකා කෝෂිකා ඒ විදිහට සම්බන්ධ වෙලා ඔබට පේනවා ඇති කර්ණිකා දෙක එකවර සංකෝචනය වෙන්නේ කෝෂිකා දෙකත්. කෝෂිකා දෙක නම් පේන්නේ නැහැ. මොකද මේ ඒක යම් ප්‍රමාණයකට ඝනකම් බිත්ති සහිත වීම නිසා. නමුත් කෝෂිකා බිත්තිත් ওই විදිහටම තමයි අපිට නිරීක්ෂණය වීමක් සිදු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම කර්ණිකා කෝෂිකා අතර සංකෝචනයන් සහ ඉල්ලි මේ ආකාරයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය ඇතුළේදී කර්ණිකාවක් කෝෂිකාවක් ඔය ආකාරයෙන් ක්‍රියාත්මක වෙන බව අපිට පැහැදිලි කරගත යුතුයි. මද වෙලාවක් දෙන්න. හෘද ස්පන්දනය තමයි අපි මේ ස්පන්දනය කියන වචනේ නෑ පුතේ මෙතන පොඩ්ඩක් හරි ගස ගන්න. සංකෝචනය වීම හා ඉහිල් වීම හෘද ස්පන්දනය ලෙස හැඳින්වෙන්නේ කියලා තියෙන්නේ. හෘද ලෙස හැඳින්වෙන්නේ කියලා තියෙන එක වැරදි. ඊට පස්සේ හෘද චක්‍රය. දැන් ඉස්සෙල්ලා මම කිව්වා මුලින්ම කාර්නිකා දෙක සංකෝචනය වෙනවා. ඊට පස්සේ කෝෂිකා දෙක සංකෝචනය වෙනවා. ඊට පස්සේ හදවත චුට්ටක් රිලැක්ස් එකේ තියෙන. ඒ වෙලාවේදී තමයි අර කාර්නිකා වලට රුධිරය පිරෙන්නේ කියලා. ඉතින් මේ ක්‍රියාවලිය තමයි අපි හෘද චක්‍රයක් කියලා කියන්නේ. හෘද සංකෝචනය හා ඉහිල් වීමේ සිද්ධි ශ්‍රේණියට තමයි හෘද චක්‍රය කියලා කියන්නේ. ඉතින්දී මුලින්ම කර්ණිකා කුංචය, ඒ වගේම කෝෂිකා කුංචය, ඒ වගේම පූර්ණ හෘද විස්තාරය කියන කොටස් ටික අපිට ප්‍රධාන වශයෙන්ම අඩංගු වෙනවා. මම කැමතියි හෘද චක්‍රය සම්බන්ධ ඔය කොටස් ටිකත් ඔයාලා උතන්ට එකතු කරගන්නවා නම්.
යටින් පොඩි තරුවක් දාලා ලියමු පුතේ. මෙහි යටින් ලියන්න මෙහි කෝෂික ආකුංචයේ තප්පර 0.3ක්ද තප්පර 0.3ක්ද කෝෂික ආකුංචයේ තප්පර 0.3ක්ද කර්ණික ආකුංචයේ තප්පර 0.1ක්ද පූර්ණ හර්ට් විස්තාරය තප්පර 0.4ක්ද ලෙස පූර්ණ හර්ට් විස්තාරය තප්පර 0.4ක්ද ලෙස හර්ට් චක්‍රයක් සඳහා තප්පර 0.8ක කාල සීමාවක් ගත කරයි. හර්ට් චක්‍රයක් සඳහා තප්පර 0.8ක කාල සීමාවක් ගත කරයි. මේ මොකක්ද? මම හිතන්නේ ඔයාලා මේක ඕන තරම් දැකලා ඇති. මේ තියෙන්නේ ඔයාලගේ ECG සටහන. ECG විද්‍යුත් කන්තුක රේඛනය. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝ කාඩියෝග්‍රැෆික් ග්‍රාෆ් කියන එක. ඒ කියන්නේ විද්‍යුත් කන්තුක රේඛනයක් කියන එකක් තමයි මේ නම් කරලා තියෙන්නේ. ඕක ඔය පළවෙනියටම තියෙන සටහනේ පෙන්වලා තියෙන්නේ නිවැරදි. ඒ කියන්නේ හදවත හරීම විදියට වැඩ කරනවා න ะ. මේක ඇත්තටම පුතේ මෙහෙමයි. දැන් කර්ණිකා කුංජයට කෝෂිකා කුංජයට ස්නායු ආවේගය වන්න ඕන. ඔබේ දන්නවත් දන්නේ නැහැ. ඔබේ ශරීරයට ඒ කියන්නේ සියලුම සංවේදනයන් ලැබෙන්නේ පුතේ විදුලියක් විදියට. එතකොට කර්ණිකා කුංචයට ලැබෙනවා විදුලියක් විදියට සංවේදනයක් ස්නායු ආවේගයක් ලැබෙනවා. කෝෂිකා කුංචයට විදුලියක් විදියට ස්නායු ආවේගයක් ලැබෙනවා. ඒ වගේම පූර්ණ හර්ට් විස්තාරයටත් ওই විදිහටම විද්‍යුත් ආවේගයක් ලැබෙනවා. ඉතින් මේ ආවේගය ලබා දිය යුතු කාලය වෙනස් වෙනකොට අපිට යම් යම් රෝග තත්ත්වයන් වෙනස් වෙනවා කියන එක හඳුනා ගන්න පුළුවන්. මේ අනිත් රූප සටහන් වල තියෙන්නේ විවිධ රෝගාබාධයන් වලදී මේ තත්ත්වය වෙනස් වෙන විදිය. ඒතර මේකේ නිවැරදි. ඒ කියන්නේ කිසිදු රෝගාබාධයක් නැති තත්ත්වය තමයි පළවෙනි රූප සටහනින් පෙන්වලා තියෙන්නේ. එතකොට මේක අපි පොඩ්ඩක් ලොකු කරලා බැලුවොත් ඔන්න ඔය විදිහට තමයි අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. පොතේ විද්‍යුත් කාන්තුක රේඛනය කියලා ලියලා විද්‍යුත් කාන්තුක රේඛනය මෙන්න මේ ලොකු කරපු රූප සටහන. කියන්නේ මෙන්න මේ රූප සටහන චුට්ටක් ඔතනට ඇඳ ගන්න වෙනවා. අනිකුත් ලියපු දේවල් ලොකු අවශ්‍යතාවයක් නැහැ. නමුත් මූලික දේවල් ටික ඔකේ සටහන් වෙන්න ඕන. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් මම ඉවත් කරන්නම්. මේ ටික ඕනේ නැහැ. වගේම මේක ඕනේ නැහැ. මේ අවශ්‍යත් නැහැ. මේ අනවශ්‍ය කොටස් ටික ඉවත් කරලා දෙන්නේ. ඔබට මේ සටහන එකතු කරගත්තා නම් හොඳටම ඇති. විද්‍යුත් කාන්තුක රේඛනය කියලා ලියලා මේ සටහන එකතු කරගන්න. හරි පුතේ. මෙතන යටින් ඔතන සටහන් කර ගැනීමක් කරන්න.
විද්‍යුත් විභව වෙනස් වීම වලට අනුකූලව විද්‍යුත් විභව වෙනස් වීම වලට අනුකූලව මෙම විද්‍යුත් කාන්තික රේඛනය නම් සටහන ලබා ගන්නා අතර මෙම විද්‍යුත් කාන්තික රේඛනය නම් සටහන ලබා ගන්නා අතර P වක්‍රය කර්ණිකා කුංචයටත් P වක්‍රය කර්ණිකා කුංචයටත් QRS කෝෂිකා කුංචයටත් QRS කෝෂිකා කුංචයටත් T පූර්ණ හර්ට් විස්තාරයටත් වෙන්නේ T පූර්ණ හර්ට් විස්තාරයටත් වෙන්නේ T පූර්ණ හර්ට් විස්තාරයටත් වෙන්නේ ඔතනින්ම යටින් තව සටහනක් එකතු කරගන්න පුතේ හෘදය තුලින් ඇසෙන ලබ් ඩබ් ශබ්දය ලබ් ඩබ් ශබ්දය දිතුණ්ඩ කපාට හා ත්‍රිතුණ්ඩ කපාට එකවර වැසීමේදී ලබ් ශබ්දයත් අඩසඳ කපාට එකවර වැසීමේදී ඩබ් ශබ්දයක් නිර්මාණය වේ. අඩසඳ කපාට එකවර වැසීමේදී ඩබ් ශබ්දයක් නිර්මාණය වේ. පුතේ මීට අමතරව අවසාන වශයෙන් මේ පාඩමේ අවසාන කරුණ තමයි රුධිර පීඩනය සම්බන්ධ. එතෙන්දී අපි රුධිරය පොම්ප කිරීම හා සම්බන්ධව කතා කරා. එතෙන්දී රුධිරය පොම්ප කරනකොට ඔබ දන්නවා මම මේකේ වම් කෝෂිකාව ගොඩක් ඝනකම් වෙන්නත් හේතුව කියලා කිව්වේ වැඩි පීඩනයක් ලබා දිය යුත්තේ සංස්ථානික මහාධමනියට. මොකද මේ හරහා තමයි රුධිරය මුළු ශරීරයේ පුරාම බෙදා හැරීම සිද්ධ වෙන්නේ. ඒකට සංස්ථානික මහාධමනිය තුළ පවතින රුධිර පීඩනය තමයි අපි වැඩිම රුධිර පීඩනය කියලා කියන්නේ. එතකොට මේ වැඩිම රුධිර පීඩනය අපි සාමාන්‍යයෙන් ගණනය කිරීමක් කරනවා ආකුංච රුධිර පීඩනය කියලා. වම් කෝෂිකාව සංකෝචනය වෙලා සංස්ථානික මහාධමනියට රුධිරය තල්ලු කරනකොට ඇතිවන පීඩනයට තමයි අපි කියන්නේ ආකුංච රුධිර පීඩනය කියලා. ඊට පස්සේ විස්තාර රුධිර පීඩනය. දැන් ওই ඔක්කොම පීඩනේ තල්ලු කරන්නේ ඔක්කොම වෙලා අර කර්ණිකා වලට ලේ ගමන් කරන පූර්ණ හර්ට් විස්තාරය කියන්නේ හෘදේ නිකන් තියෙන වෙලාවට අපි කියනවා මේ පූර්ණ හර්ට් විස්තාරය කියලා. මේ තත්ත්වයේදී ඇති වෙන පීඩනය තමයි අඩුම පීඩනය. මේක අපි කියනවා විස්තාර රුධිර පීඩනය කියලා. ආකුංච රුධිර පීඩනයත් විස්තාර රුධිර පීඩනයත් ඔය විදිහට නම් කරගන්න පුළුවන්. එතෙන්දී මේ අගයන් සාපේක්ෂව ගත්තොත් රුධිර පීඩනය රසදී මිලිමීටර 120යි 80යි කියලා කියනවා. මේ 120න් හඳුන්වන්නේ ආකුංච රුධිර පීඩනයේ සාමාන්‍ය අගය, 80න් හඳුන්වන්නේ විස්තාර රුධිර පීඩනයේ සාමාන්‍ය අගය. මෙතනදී මේ අගයන් ටිකත් ඔයාලට පොඩ්ඩක් වැදගත් වෙනවා. රුධිර පීඩනය කියලා මාතෘකාවක් ලියලා පුතේ ඔය සටහන් ටික උතන්ට එකතු කරගන්න. රුධිර පීඩනය කියන මාතෘකාව යටතේ තමයි ඔය සටහන් ටික එකතු කරගන්න වෙන්නේ. හරි පුතේ එහෙම වුණොත් මේ කොටසත් එක්ක සම්පූර්ණයෙන්ම ඔබේ ඒ කියන්නේ රුධිරය සම්බන්ධ වෙච්ච තියරි කොටස ඉවරයි. ඊට පස්සේ ලබන සතියේ ගොඩක් වෙලාවට අපිට රුධිරය සම්බන්ධ වෙච්ච රෝග ටිකත් ඒ වගේම වසා පද්ධතිය කියන කොටස් ටික කතා කරන්න පුළුවන් වෙයි. ඒකෙන් පස්සේ
තවත් එක පද්ධතියක් පමණයි ඉතිරි ස්නායු පද්ධතිය පමණයි. ටිකක් දීර්ඝ පාඩමක් වුණත් ගොඩක් වැදගත් පාඩමක්. ඒක නිසා කාලය අරගෙන මේ විදිහට කරේ. ඊළඟ පාඩම අපිට සම්පූර්ණයෙන් වෙන වෙනවා ස්නායු පද්ධතියට. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් එක්ක විදිහට කතා කරන්න පුළුවන්. ඒ වුණත් බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට පුතේ. මේ විදිහට පොඩි ප්‍රමාද වීම වෙනවා. ඒ වීඩියෝ එකේදී ඒ වීඩියෝ එකකට ගත වෙන කාලයත් එක්ක තමයි එහෙම වෙන්නේ. එහෙම වුණා අනිවාර්යයෙන්ම සතියට අදාළ වැඩ ප්‍රමාණය කරනවා. ඒක නිසා ඒකත් එක්ක සම්බන්ධ වෙන්න ඔබ ඔබේ වගකීම හරියට ඉටු කරලා තියන්න. මගේ පැත්තෙන් සිදු විය යුතු දේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරලා තියන්න. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට.